ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 පැතිරවීම නැත්තම් මැඩ පැවැත්වීම උදෙසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සොයාගත් කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරයක් පසුගිය සතිය ඊට ඉදිරියට ගියොත් සොයාගත් ප්‍රදේශයක් හැටියට කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහන් කිරීමට හැකියාවක් තිබෙනවා. මේ අනුව මේ කොවිඩ් පැතිරී යාම වැළැක්වීම උදෙසා ශ්‍රී ලංකාවේ රජය විසින් මීට දින දෙකකට ප්‍රථම එනම් ඔක්තෝබර් මාස 29 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මාස 2 වෙනි දින එනම් හෙට උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් පසුගිය දින දෙක තුල සහ අද දිනේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ ඔවුන් සිටින ස්ථාන ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව රජය විසින් බස්නාහිර පළාතේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 5 සිට නැවත වතාවක් හෙට දෙවැනිදා උදෑසන 5 සිට නොවැම්බර් මාස 9 වන දින එනම් ලබන සතියේ සවුරුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙසේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට හේතු වී තිබෙන්නේ දැනට ආසාදිතය වූ කොවිඩ් ආසාදිතයන් බහුලව සොයාගනු ලබන්නේ බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලින්. ඒ වගේම අපි දකිනවා ඇහැලියගොඩ ප්‍රදේශයෙන්, ඒ වගේම කෑගල්ල ප්‍රදේශයෙන්, ඒ වගේම අපි දැකලා තිබෙනවා කුරුණෑගල, ඒ වගේම කුලියාපිටිය වගේ ප්‍රදේශවලින් තමයි මේ වෙනකොට අපි දැකලා තියෙන්නේ කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තා වන්නේ. ඉතින් බැවින් මේ තත්ත්වයේ තේරුම් අරන් තමයි බස්නාහිර පළාතටම ක්‍රියාත්මක වන පරිදි හෙට උදෑසන 5 සිට නිරෝධායන ඇඳිරි නීතිය 9 වන දින සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලබනවා. බස්නාහිර පළාතට අමතරව විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත්, ඒ වගේම කුරුණෑගල නගර සභා සීමාවටත්, ඒ වගේම කුලියාපිටිය පොලිස් වසමටත් මේ ආකාරයෙන්ම හෙට උදෑසන 5 සිට 9 වෙනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට කටයුතු කරනු ලබනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මෙසේ නිරෝධායන ඇඳිරි නීතියක් පනවා රාජ්‍ය විසින් බලාපොරොත්තු වෙන්නේ මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නිවෙස් වලට වී රැඳී සිටි කියලා බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරී නැත්නම් ඒ ආකාරයෙන් කටයුතු කර අයවලුන්ට පමණක් මෙසේ තවදුරටත් එම ප්‍රදේශවල ගමන් කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. ඒ අරුණු කොටගෙන වෙන කිසිම පුද්ගලයෙක්ට නිවෙස් වලින් පිටතට නොපැමිණෙන ලෙස අපි ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. විශේෂයෙන්ම මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනවා වගේම මේ හුදෙක්ම අනිකුත් ප්‍රදේශවලට සම්බන්ධ වෙනවා. ඉතාමත් සුළු වශයෙන් හෝ කොවිඩ් ආසාදිතෙන් හමුවන මේ මොහොතේ යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට වාර්තා වුවොත් ඔහු වහාම එම ස්ථානයෙන් රෝහලක් වෙත රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරලා තිබෙනවා. එසේ එම කොවිඩ් ආසාදිතයා රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ප්‍රථම ආශ්‍රිතයන් සහ සමහර අවස්ථාවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ දැනුමට අනුව අනෙකුත් දෙවනි ආශ්‍රිතයන් පවා මේ ආකාරයෙන් නිවසට වී සිටීමට නිරෝධායන කිරීමට කටයුතු කරනු ලබනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙසේ නිවෙස් සඳහා නිරෝධායන කටයුතු සඳහා යොදවා ඇති නිවෙස් නිරෝධායනට දන්වා ඇති සියලුම අයලුන් මේ ආකාරයෙන්ම නිවෙස් වලට වී නිරෝධායන වෙයි කියලා. නමුත් සමහර අවස්ථාවල අපිට වාර්තා වෙන එසේ නොවි සමහර පුද්ගලයන් නිවෙස් වලින් පිටතට පැමිණෙන බව. මේ ඊ타මාත්ම අවදානම් තත්වයක්.
මේ අවස්ථාවේදී රටේ තිබෙන COVID-19 තත්ත්වයේ සලකා බැලීමේදී මෙසේ නිරෝධයන් ලක්වන සියලුම පුද්ගලයන් ඒ ආකාරයෙන්ම සිටීමට වග බලා ගත යුතු බව ඉතාමත්ම කාරුණික ඉල්ලා සිට ලබනවා. මෙසේ නිරෝධායනට ලක්වෙන පුද්ගලයන් සියලුම අයවලුන් වෙත රජයේ විසින් සහන ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඒත් එක්කම විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳුරු නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුළදී පසුගිය වතාවෙත් රජය විසින් මෙසේ අඩු ආදායම්ලාභීන් තෝරාගත් අයවලුන් වෙත රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබුවා. මේ වතාවෙත් ඒ ආකාරයෙන්ම එම දීමනාව රජය විසින් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණා ඉතාමත් සැලකිල්ලටගෙන අපගේ ශ්‍රී ලංකාවාසී ජනතාව විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටත සිටින අනිකුත් ජනතාවත් මේ ආකාරයෙන්ම පුළුවන් තරම් හැකිතාක් දුරට තමුන්ගේ දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙලා සිටීමටත් දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම අවම කිරීමටත් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ ආයුලුන් පමණක් මේ ආකාරයෙන් ගමන් කිරීමටත් අනිකුත් සාමාන්‍ය පරිදි වෙනදා සිදුවන ආකාරයට ගමන් කිරීම දිස්ත්‍රික් අතර ගමන් කිරීම අවම කරගන්න ලෙසත් මේ අවස්ථාවේදී ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිට ලබනවා. ඒත් එක්ක සමහර ගම්මාන මේ වන විටත් හුදෙකලා ගම්මාන වශයෙන් නම් කරලා තිබෙනවා. ඒ හුදකලා වශයෙන් නම් කරපු හා ඉදිරියට නම් කරනු ලැබූ ඕනෑම ගම්මානයක් හෝ නගරයක් ඒ ගම්මානයේ තුල යම්කිසි අවශ්‍යතාවයක් අනුව ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මෙය නිරෝධායන ඇඳුරු නීතිය පවත්වන ආකාරයෙන් නෙමෙයි. එවැනි අවුලුන්ට ඒ ගම්මානය තුල යම්කිසි ආකාරයක ගමන් කිරීමට හැකියාවක් තිබුණත් නිරෝධායන ඇඳුරු නීතිය තියෙන ප්‍රදේශවල කිසිසේත්ම මෙසේ ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවාසී ජනතාව විශේෂයෙන්ම කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මැඩ පැවැත්වීමට සියලු දෙනාම එකාමෙන් සහයෝගය දක්වලා මේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ජීවත් වෙන ජනතාව දක්වා මේ නිරෝධායන ඇඳුරු නීතිය පවත්වන කාල සීමාවදී තම නිවෙස් වලට රැඳී සිටී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් කරුණු කාරණා කීපයක් දැන්වීමට අපි ආරාධනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඔබ වෙත මේ කරුණු කාරණා දැනුම් දීමට. අද වෙනකොට බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගිය වාර ඇතිවෙච්ච මාර්තු මාසයේ සිට ඇතිවෙච්ච එහෙම නැත්නම් නාවික හමුදා පුකුරෙන් මතුවෙච්ච එහෙමත් නැත්නම් කන්දකඩු පුකුරෙන් මතුවෙච්ච වෛරස් ව්‍යාප්තියට වඩා වැඩි වේගයකින් වැඩි ප්‍රමාණයකින් මේවර රෝගීන් හමු වෙනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා ඊයේ අපිට දැන ගැනීමට ලැබුණා මෙවර ඇති වී තිබෙන වෛරස් ප්‍රභේදය ගිය පාර එක නෙවෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් වගින් කළ පර්යේෂණයක් මගින් මේ සොයාගෙන තියෙනවා මේක අලුත්ම වෛරස් වර්ගයක් SARS වර්ගයේ තව සබ් ගෲප් එකක් B142 කියලා. මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා භයානක ලක්ෂණයක් තියෙනවා. මෙම වෛරසය ඉක්මනින් තව කෙනෙකුට පැතිරීමේ හැකියාව තියෙනවා. ශරීරය තුළ ඇති වෙන වෛරස් ලෝඩ් එක ඉතාමත් වැඩි. ගියවර එකපාරක් කෙඳි බිඳුවක ඔබ කසිනකොට හෝ කිවිසුමක් යනකොට පිට කළ කෙළ බිඳුවක වෛරස් ලක්ෂයක් තිබ්බනම් වෛරස් පාටිකල් ලක්ෂයක් තිබ්බනම් මෙවර මිලියනය බිලියනය දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකම තේරුම් ගන්න පුළුවන් අප අවට රෝගියෙක් හිටියොත් ඔහුගෙන් පිටවෙන වෛරස් ලෝඩ් එක මොනතරම්ද කියලා. වෙනදට වඩා වැඩි සම්භාවතාවයක් තියෙනවා ඔබට ආසාදිතයෙක් වීමට. එතකොට ඔබගේ වගකීමක් වෙනවා තමන් ආසාදිතයෙක් නොවී සිටීමට. ඒ වගේම ඔබ ආසාදිතයෙක් නම් ඔබේ වගකීමක් තියෙනවා අන් අය ආසාදිතයෙක් නොකිරීමට. මේ දෙකම කරන්න පහසු වෙනවා මේ වගේ තමන්ගේ සංචරණයන් සීමා කිරීමෙන්. වෛරසයට වේගයෙන් ගමන් කරන්න පුළුවන් ඔබත් ගමන් කරන්න ගත්තොත් ඒ වේගය දෙගුණ තෙගුණ වෙයි. සමහරට මුළු රටටම පැතිරෙන්න ඉඩ තියෙනවා. එම නිසා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් යොමු කරන්න. හැකි සෑම අවස්ථාවකම අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකී සිටින්න. මේ දවස් ටිකේ
ගෙදරට වී සිටින්න. එයින් ඔබත් ආරක්ෂා වෙනවා. ඒ වගේම ඔබේ මිතුරන් රටවැසියන් සියලු දෙනාම ආරක්ෂා වෙනවා. ඊට අමතරව ඔබට යම්කිසි හේතුවක් නිසා නිවසින් බැහැරවීමට අවශ්‍ය වුණොත් අපි අර කලින් කී හොඳ පුරුදු ඩ්‍රීම් කන්සෙප්ට් එක. ඒ කියන්නේ 1 මීටර් ඩිස්ටන්ස් එක මේන්ටේන් කර ගැනීම. කහින විට අතේ වැලමිටේ ඇතුල් පැත්තට කැසීම, කිවිසුමක් යනකොට එසේ කිරීම. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම ඔබට සැක හිතෙන වෙලාවට අත් පිරිසුදු කර ගැනීම, මාස්කයක් පැළඳවීම. මේ වගේ දේවල් වලින් ඔබට වෛරසය ඇතුළු වීමට ඇති හැකියාව, ඒ වගේම ඔබෙන් වෛරසය පිටවීමට ඇති හැකියාව යම්කිසි ප්‍රමාණයකට වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන් යම්කිසි ප්‍රමාණයකට පමණයි. ඒක නිසා මෙම වෛරසය ඉතාමත් භයංකාර වෛරසයක් කියලා අපි හඳුන්වනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් තියෙනවා. මෙම වෛරසයේ බලපෑම දරුණු ලෙස ඇතිවීමට හැකියාව තියෙන කොටසක් අපේ නිවස්වල ඉන්නවා. වයස් පරතරය ගත්තොත් කුඩාම ළමයින්, ඒ වගේම වැඩිහිටියන්. ඔවුන්ගේ ඇඟේ ඉම්යුනිටි එක, ඒ කියන්නේ වෛරසයකට විරුද්ධව සටන් කිරීමේ ඇති හැකියාව අඩුයි. ඒක නිසා ඔවුන්ට මෙම වෛරසය ඉතාමත් පහසුවෙන් ආසාදනය විය හැකියි. ඔවුන් අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම තමයි ඔබට යම්කිසි නිදන්ගත රෝගයක් තියෙනවා නම්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඒක කොලෙස්ටරෝල් වැඩි කියලා, වකුගඩු ආබාධයක්, මේ වගේ නිදන්ගත රෝග තියෙන අයට මේ වෛරසයෙන් එන්න පුළුවන් අනතුරු ආබාධ වැඩි. ඒ නිසා අප ඔවුන්වත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඇඟේ තියෙන ඉම්යුනිටි එක අඩු අය, විශේෂයෙන්ම කැන්සර් එකකට බෙහෙත් ගන්න රෝගීන්, එහෙම නැත්නම් වෙනත් නිදන්ගත රෝගයකට බෙහෙත් අරගෙන ඇඟේ ඉම්යුනිටි අඩු වෙන රෝගීන් මේ වෛරසයේ ආබාධිතතාවය නැත්නම් වෛරසයෙන් ඇතිවන සංකූලතාවය වැඩි විය හැකියි. ඔබ නිවසේත් මේ වගේ අය ඉන්න පුළුවන්. ඔබේ ආබද නිවසේත් මේ වගේ අය ඉන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කිරීම ඔබේත් මගේත් වගකීමයි. ඒ වගේම මෙම රෝගීන් සදා අප අරගෙන තියෙන පිළියම් ගැන ඔබට කිව යුතුයි. යම්කිසි කෙනෙක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා, එහෙම නැත්නම් සෞඛ්‍ය නිලධාරි මහත්මයා ඔබ වෙත ඇවිත් ඔබගෙන් PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය ඉල්ලුම් කරොත් එම අනිවාර්යයෙන් මේකට ඉඩ දෙන්න. PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු ඔබ නිවසට සිටිය යුතුයි. ප්‍රතිඵල එනකම් මම නිදහස් කියලා හතර වටේ ඇවිදින්න යාමට හැකියාවක් නැහැ. එහෙම වුණොත් ඔබ අනිත් අයට මේ රෝගය පැතිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ PCR පරීක්ෂණයේ වෛරස ආසාදිතයෙක් කියලා හඳුනාගත්තොත් ඔබ එම නිවසෙන් ඉවතට ගන්නවා. ඉවතට අරගෙන අපි දැනට හඳුනාගෙන තියෙන රෝහල් පද්ධති 3ක් තියෙනවා. ඔබට යම්කිසි සිම්ටම් එකක්, ඒ කියන්නේ රෝග ලක්ෂණයක් තියෙනවා නම්, කැස්ස, සෙම්පතිශ්‍යාව, උග්‍ර වේදනාව තියෙනවා නම් අප ඔබව ඇතුල් කරනවා දෙවනි මට්ටමේ රෝහලකට. මේකෙන් දැනට හඳුනාගෙන තියෙන විදිහට 90%ක් විතර එහෙම රෝග ලක්ෂණ නැති අය අපි ඔබව යොමු කරනවා ඉන්ටර්මීඩියට් කෙයාර් සෙන්ටර් කියලා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට. සමහර විට මම කලින් කී පරිදි අතුරු ආබාධ තියෙන අය, නිදන්ගත රෝග තියෙන අයවලු, එහෙම නැත්නම් මේකෙන් හානිය බරපතල වෙන්න පුළුවන් අය, එහෙම නැත්නම් දරුණු ලෙස රෝග ලක්ෂණ තියෙන අය, හතිය, කැස්ස, පපුවේ වේදනාව තියෙන අය ඉන්නවා නම් අපි ඒගොල්ලන්ව level 1 hospital එකකට ඇඩ්මිට් කරනවා. ඒවයි ICU facilities තියෙන hospital. ඊට අමතරව අප කියනවා මේ ඇඳිරි නීතියේ පවත්නා කාලය තුල ඔබ නිවසේ සිටින ඔබ යම්කිසි රෝග ලක්ෂණයක් පහළ වුණොත් සාමාන්‍යයෙන් ඔබ කරන්නේ රෝහලක් වෙත ගමන් කිරීමයි. මෙහිදී සමහර විට ඔබ අන් අයටත් රෝගය පැතිරීමට හැකි වාහකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහල තුලදී ඔබට රෝගය වැළඳීමට ඇති හැකියාවක් තියෙනවා. මම යෝජනා කරනවා, මම දුරකථන නම්බරයක් දැන් කියනවා. මෙම දුරකථන අමතා ඔබගේ තියෙන ප්‍රශ්නය ඔවුන්ට කියන්න. එවිට ඔවුන් ඔබ වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් යොමු කරනවා. ඔබගේ රෝග ලක්ෂණ පරීක්ෂා කර බලා ඔබට PCR පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් ඔවුන් එම කටයුතු සඳහා යොමු වෙනවා. ඊට පසු ඔබට කළ යුත්තේ මෙහි ප්‍රතිඵල එනකන් නිවසටම වී ගත කිරීමයි. මෙන්න මේකයි නම්බරය 0117 966 366. මම නැවතත් කියනවා 0117 966 366.
ස්තුතියි. මිට අමතරව මහිතන්නේ විශේෂයෙන්ම දැනුම් දිය යුතුව තිබෙනවා දැන් නිරෝධායන ඇඳරි නීතිය පවතින කාල සීමාව තුළ බස්නාහිර පළාතේ රජයේ විසින් විශේෂයෙන්ම තමුන්ගේ නිවෙස්වලට ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉදිරියට තමුන්ගේ නිවෙස් කරා රැගෙනීම ක්‍රමවේදයක් පසුගිය වතාවේදී ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වුණා. ඒ ආකාරයෙන් විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් දේවල් අපි දැක්කා සමහර මේ පාම් වගේ දේවල් හිටන් නිවෙස් වලට රැගෙන එන ක්‍රමවේදයක් හදලා තිබ්බා. ඉතින් ඒ ක්‍රමවේදයම මේ සතියේදී රජය විසින් මේ ආකාරයෙන් ඔබගේ නිවස ඔබ ඉන්න පළාතට ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට කටයුතු සැලසීමට මේ වෙනකොටත් කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. The curfew in Western Province will be it was supposed to be ended at 5 a.m. Tomorrow, the 2nd November. However, the government has decided, considering the number of COVID patients, the positive numbers that we got, especially from the Western Province and some other areas, the government had decided to extend the curfew from tomorrow 05 a.m. 5 a.m. Till the 9th November, that is next Monday, till 5 a.m. And this is specially in order to prevent the spreading from the highest number was found in the Western Province, and thereby the government decided to enforce curfew in order to prevent a spread to other areas, as well as to ensure that this is not spread within the Western Province as well. Not only in the Western Province, the curfew will be quarantine curfew will be enforced in Ahaliyogoda police area, Kurunegala Municipal Council area, and Kuliyapitiya police area as well. This will also be from tomorrow 5 a.m. till the 9th, the Monday the 9th till 5 a.m. So we kindly request the people, especially in the Western Province, to be at home without coming out of the houses. Only those who are involved in duties in essential services will be allowed to move out, but the balance, all others are requested to be at home. There will be a system where the forward delivery, otherwise a home delivery system that was having during last time we had such situation where a home delivery system was provided by the government, and this time too, during this coming week, the government had decided to see that this home delivery system will be once again commenced with effect tomorrow. And also for certain people, the selected people were given a 5,000 rupees allowance for very poor people who did day-to-day work, and that will also be the same procedure will be adopted, and they will get 5,000 rupees. And for those who get quarantined at home, they will also be given a package, a food item package by the government during this week. We request those who are being quarantined, the first contacts or the second contacts, also to remain at home without moving around, to ensure, to see or to assist to prevent the spread of COVID-19 in Sri Lanka. We also request the other citizens living in other parts of Sri Lanka also to refrain from crossing the borders of any districts and try to remain in your own district unless otherwise it is really essential. And also those who are going for essential services, of course there is no problem. Other than that, for all food delivery, those are not having any restriction, they also can move. But for day to day, unless otherwise there is a requirement, we request you all citizens who are living out of the Western Province to remain in your district. And also there have been guidelines issued by the government, also by the health sector, as to how
the working conditions, the working places, how it should run, the either government or private sector. So we believe that the heads of those institutions will adhere to those instructions issued by the government and also by the health sector, and assist the government and assist the people of this country to prevent the spread of COVID-19 and also to eradicate COVID-19 from Sri Lanka. Thank you.